උදෑසනක් සියලු දෙනාට මේ උදෑසන දිව්‍ය නමස්කාර මෙහෙයට ඔබ සියලු දෙනාව ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි ස්වාමින් වහන්සේ අභිමුඛත්වයේ හිස් නමමින් යාඥා කරමු. ආදර දෙවි පියාණිය ඔබ වහන්සේට ස්තුතියි මේ ලබා දුන්නු ලස්සන උදෑසන පිළිබඳ. පියාණිය ඔබ වහන්සේගේ දිව්‍ය පාමුලට මේ තාක්ෂණයේ ඔස්සේ හෝ සහභාගී වෙන්නට ඔබ වහන්සේ හා සමග එකතු වෙන්නට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට ඔබ වහන්සේට යාඥා කරන්නට හා ඔබ වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට දුන්නු කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා. පියාණී දිව්‍ය දේව මෙහි ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට බාර කරන අතර ඔබ වහන්සේගේ වැඩ සිටීම අප එක් එක්කෙනාගේ ජීවිතවලට අත්දකින්නට පිහිට ශක්තිය ලබා දෙන්න. සියලු ගෞරවය මහිමය යේසුස් වහන්සේටම වේවා. ආමේන්. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගීතිකා පොතේ 42 වෙනි ගීතිකාව ගායනා කර සිටිනවා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් අපි කෙටි ප්‍රශංසා කාලයකට ඇතුළත් වෙන්න යනවා. පළමුවට දෙවියන් වහන්සේගේ සර්ව බලධාරීත්වය. වහන්සේ මේ මුළු ලෝකයේම මැවුම්කාරයාණන් බව. වහන්සේ මේ මුළු ලෝකයේම රැකවරයාණන් බව අපි සිහිපත් කරමින් අපි ප්‍රථමයෙන් ගායනා කරන්නට යනවා. සර්ව ලෝකයේ මැවුම්කාරයාණන් යන කෙටි සංගීතය.
දෙවියන් වහන්සේගේ පාමුල විසීම කෙතරම් මනස්කාන්තද කෙතරම් මනහරද ස්වාමීන් වහන්සේගේ පාමුල අපි මේ සිටින අතර උන්වහන්සේව අපි නමදිමින් උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අපට දුන්නා වූ ප්‍රේමයට ප්‍රති උපකාරයක් විදියට ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රශංසාවට අපි ඇතුළත් වෙමු. අපි දෙවියන් වහන්සේට තව දුරටත් ප්‍රශංසා කරමින් ගායනා කරමු. ඔබ පාමුල සිටින්නේ අන්තයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා. පාමුල සිටින්නේ අන්තයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා. ඒ අභියස ප්‍රේමය උතුරා යන්නේ මගේ හදවත සාමයෙන් පිරීලා යන්නේ. ඔබ පාමුල සිටින්නේ අන්තයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා. ඒ අභියස ප්‍රේමය උතුරා යන්නේ කරුවිය ඇති මිනිසුනේ එන්නම දින්නේ. ඔබ පාමුල සිටින්නේ අන්තයට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා. අපි තවදුරටත් ප්‍රශංසා කරමින් ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයට බාර වෙමු. උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉදිරියේ අපි දරනමු. ඊළඟට අපි ගායනා කරන්න යන්නේ හිමි පාද වෙත ආවා කියන කෙටි සංගීතය. මේක ඇත්තටම මගේ ජීවිතේ ඉතාම සුවිශේෂී ගීතයක්. මේක රචනා කෙරුවේ මගේ පියාණන් වන කෙනිසන් කුරේ විසින්. ඔහු මේක ද්‍රවිඩ ගීතයක්. එහි පද රචනාවකට අනුව ඒ තනුවට අදාළ වන ලෙස ඔහු විසින් මෙය රචනා කරන්න ලැබුවා. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔහුගේ ජීවිතයට ලබා දුන්නු මේ ටැලන්ට් හැකියාවන් ගැන. එම නිසා අපි ස්වාමීන් වහන්සේගේ පාමුලට යමු. උන්වහන්සේගේ ආදරය අත්දකිමු. උන්වහන්සේ ඔබව මාව පිළිගන්න අත් දෙක ඉදිරියට දරාගෙන උන්වහන්සේ සිටිනවා. එම නිසා උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ ළඟකම අපි මේ ගීතය තුළින් අත්දකිමු. හිමි පාද වෙත ආවා කරුණා පිරී යේසුනි ඔබ ප්‍රේමයේ දුටුවා දේව අභිමුඛයේ.
එක දිගට ගායනා කරන්න යනවා. පළමු කොට හාලෙලූ හාලෙලූ ප්‍රශංසා වේවා. බලවන්තයි ජේසුතුමා හාස්කමක් පතමු එවනුව ස්වාමීන් වහන්සේට ඔබ ඉන්න ස්ථානයේ සිට උන්වහන්සේට අපි මේ සංගීත ඔස්සේ ස්තුති ප්‍රශංසා කරමු. හාලෙලූ 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 හාලෙලූයා ප්‍රශංසා වේ. හාලෙලූ 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 හාලෙලූයා ප්‍රශංසා වේ. ප්‍රශංසා වේ. හාලෙලූයා ප්‍රශංසා වේ. හාලෙලූයා ප්‍රශංසා වේ. හාලෙලූයා ප්‍රශංසා වේ. බලවන්තයි යේසුතුමා ලෙඩ රෝග සුව කළා. බලවන්තයි යේසුතුමා ලෙඩ රෝග සුව කළා. ආදරය පෙන්වලා කල්වරියේ දිවිදිලා ආගෙනුවා මා සමිනා. හාලෙලූයා ආදරය පෙන්වලා කල්වරියේ දිවිදිලා ආගෙනුවා මා සමිනා. ආස්කාමක් පතමු සෑමෝදා. ආස්කාමක් පතමු නාචවෙලා මාතා සිටියෝ තනස්වල් එතුමා සෑමෝදා. ආස්කාමක් සිදුවේ නාචා. ආස්කාමක් පතමු සෑමෝදා. ආස්කාමක් පතමු නාචවෙලා මාතා සිටියෝ තනස්වල් එතුමා සෑමෝදා. ආස්කාමක් සිදුවේ නාචා. එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී සුද්ධාත්ම වරුසාව. හාලෙලූයා එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී අන්තිම වරුසාව. එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී සුද්ධාත්ම වරුසාව. හාලෙලූයා එවනුව ස්වාමිනී එවනුව ස්වාමිනී අන්තිම වරුසාව. තවත් කෙටි සංගීත දෙකක් ගායනා කිරීමෙන් අපගේ ප්‍රශංසා කාලය අවසන් කරන්නට යනවා. ඊළඟට අපි ගායනා කරන්නට යනවා. අපි ආශාත්මෙන් යුක්තව ගායනා කරමු. ඇදහිල්ලෙන් එන්න ඔබේ මගේ ජීවිතේ ප්‍රශ්න වේදනා කරදර අපිට කියා ගන්න බැරි අවස්ථාවක අපේ පිහිටට අපේ උපකාරයට ඉන්නේ සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ පමණයි. යන්න උන්වහන්සේගේ පාමුලට යන්න විශ්වාසයෙන් සුව කළ නොහැකි රෝග සුවපත් කරන්නා වූ තෙරණ වහන්සේ. ජීවිතේ කිසිම ගැටලුවකට පිළිතුරක් නැහැ කියලා හිතන අවස්ථාවක පිළිතුරක් දෙන එකම දෙවියන් වහන්සේ. එම නිසා දෙවියන් වහන්සේව විශ්වාස කරමින් දෙවියන් වහන්සේගේ සර්ව බලධාරීත්වය අත්දකිමින් අපි යමු ඇදහිල්ලෙන් වහන්සේගේ පාමුලට. ගායනා කරමු ඇදහිල්ලෙන් එන්න යන කෙටි සංගීතය. Samidu,
ඇදහැලෙනා ලේ ගංගා කියන කෙටි සංගීතය. ස්වාමීන් වහන්සේට ඔබ ඉන්නේ පවුල හරහා වෙන්න පුළුවන්. ඔබ නිවසේ සිටිමින් මේ දේව මෙහෙට සහභාගී වෙනවා වෙන්න පුළුවන්. ජෝෂුවා පොතේ සඳහන් වෙනවා මමද මාගේ පවුලද ස්වාමීන් වහන්සේට දිවි ඇතිතෙක් සේවය කරන්නේ. එසේම මමද මගේ පවුලද ස්වාමීන් වහන්සේට දිවි ඇතිතෙක් සේවය කරන්නේ. උන්වහන්සේ වෙතට ඔබ සහ ඔබේ පවුල ස්වාමීන් වහන්සේ ඉදිරියට යන්නේ. උන්වහන්සේගේ ආදරය ඔබේ පවුලට, ඔබේ පවුල් ජීවිතයට, ඔබගේ විවාහ ජීවිතයට අත්දකින්න. තවදුරටත් දෙවියන් වහන්සේ ඔසවමින් සියලු ගෞරවය, මහිමය, ස්තුතිය, ප්‍රශංසාව දෙවියන් වහන්සේට පුද කරමින් අවසාන ලෙස අපි ගායනා කරමු. රූරා ඇදහැලෙනා ලේ ගංගා කියන කෙටි සංගීතය. අපි අපගේ ඇදහිල්ල ප්‍රකාශ කර සිටිමු. යාක්ෂා පොතේ 13 වෙනි පිටුව. ස්වර්ගයේද පෘථිවියේද පෙනෙන නොපෙනෙන සියල්ලේද මැවුම් කාර්යයන්න් වන සියලු බල ඇති පියාණන් වන එකම දෙවියන් වහන්සේ අදහමි. දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් වන සියලු ලෝකයන් මැවීමට පළමුවෙන් ස්වකීය පියාණන් හටදා වූ දෙවියන්ගෙන් දෙවිවන ආලෝකයෙන් ආලෝකය වන සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවිවන නොමවන ලදුව ජනිත කරන ලද පියාණන් හා එකම ස්වභාවය ඇති මවන ලද සියල්ලට කර්තෘ වන එකම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහමි. උන්වහන්සේ මනුෂ්‍ය වන අප හා අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස
ශුද්ධාත්මයන් කරුණ කොටගෙන මරියානම් කන්‍යාංගනාවගෙන් මිනිසත් බව රැගෙන මනුෂ්‍යව අප උදෙසා පොන්තියුස් පිලාත් යටතේ කුරුසියේ එන ගසනු ලැබ වදවිඳ තැන්පත් කරනු ලැබ තුන්වැනි දින ශුද්ධ ලියවිලි ප්‍රකාරයට නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ හිඳින බවද උන්වහන්සේ ජීවත් වන්න වුන් හා මළවුන් විනිශ්චය කරන පිණිස මහිමෙන් යුක්තව නැවත එන බවද උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර නොවන බවද අදහමි. පියාණන් හා පුත්‍රයාණන් කෙරෙහි නික්මෙන පියාණන් හා පුත්‍රයාණන් සමග නමස්කාරය හා මහිමේ ලබන දිවසිවරුන් කරන කොටගෙන කතා කළ ස්වාමීන් වන ජීවනදායකයාණන් වන ශුද්ධාත්මයන්න් වහන්සේද අදහමි. සමස්ත විශ්වීය එකම ශුද්ධ අපෝස්තලික සභාව පවත්නා බව අදහමි. පව් කමාව පිණිස එකම බෞතිස්මේද පිළිගනිමි. මළවුන්ගෙන් නැගිටීමද පරලෝක ජීවනයේද බලා සිටිමි. ආමෙන්. අපි සියලු දෙනා හිස් නමමින් කෙටි පාපෝච්චාරණ කාලයකට ඇතුළත් වෙමු. අපි ආශා කරමු. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපගේ සම්බන්ධතාවයන් විදහෙලීමට හේතු වූ අපගේ පාපයන් එසියලු කරුණු ගැන මේ වෙලාවේ උන්වහන්සේගේ පාමුල අපි යටත් කරමු බාර කරමු. එසියලු පාපයන් සඳහා ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිමු. ඔබේ මගේ ජීවිතයේ දැනගෙන කර වැරදි නොදැන කළ වැරදි අපි විසින් කළ යුතු දේ පැහැර හැරියද ඒ සියලු දේවල් අපි මතක් කරමු. එවැගේම අපට ඊටාම ආදරෙන් සත්කාර කරන්නා වූ අයගේ සිත් බිඳීමට හේතු වූ අපේ යම් හේතුන් කරුණු වේද ඒ සියල්ල ස්වාමින් වහන්සේ අභිමුඛත්වයේ කියා සිටිමු. මනුෂ්‍යයන් ඉදිරියේ දෙවියන් වහන්සේගේ බලවන්තකම ගැන කතා කරන්නට අපි ලැජ්ජ වුණාද? අපේ දෙසිත් ගතිය එවැගේම අපි හදිසියේ වරදට පොළඹවනු ලැබීමට හේතු වූ කාරණා තිබේද? අපි එකිනෙකා කෙරෙහි දක්වන්නා වූ නිසලකිලිවන්තභාවය, ආත්මාර්ථකාමීත්වය, අනුන් හෙලා දැකීම, ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, උඩඟුකම යන මේ සියලුම පාපිෂ්ඨ සිතුවිලි අපේ ජීවිතය තුළ ඇත්නම් පියාණන් වහන්සේ ඉදිරිපිට අපි ඒ සියල්ල කියා සිටිමි. උන්වහන්සේගේ සමාව ඉල්ලා සිටිමු. දෙවියන් වහන්සේට විරුද්ධව සහකාර මනුෂ්‍යයන්ට විරුද්ධව සහ දෙවියන් වහන්සේගේ මැවිල්ලට විරුද්ධව අප විසින් කරන ලද සියලු වැරදි ගැන පියාණනි අපට කමා වෙන්න. ඔබ වහන්සේගේ ලේවල නාමයෙන් අපගේ ජීවිත පවිත්‍ර කරන්න. අපේ වැරදි වලට කමාව ලබා දෙන්න. උන්වහන්සේගේ කමාව අත්දකිමින් උන්වහන්සේගේ දරුකමට අපි නැවත එකතු වෙමින් අපි උන්වහන්සේ කියා දෙන ලද ස්වාමින්ගේ යාඥාව මෙසේ එක්ව ප්‍රකාශ කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් භූමියේද කරනු ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපට වැරදි කරන අයට අප කමා වෙන්නාක් මෙන් අපේ වැරදි වලටත් කමා වූ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරෙන් අප ගලවා ගත මැනව. කුමක් නිසාද රාජ්‍යයත් බලයත් මහිමයත් සදාකල්ම ඔබ වහන්සේගේමය. ආමෙන්. දේව වචනය කියවීම ශුද්ධබර ජොහාන් තුමාගේ සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 15 වෙනි පදය දක්වා. 5000කට කෑම. ඉන්පසු යේසුස් වහන්සේ ගලීල මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමුහයක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. එවිට යේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමග එහි වැඩුණසේක. ජුදවරුන්ගේ මංගල්‍ය වූ පාස්කුව ළඟ තිබෙන. යේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක මොහුන් හැම දෙනාටම කන්නට දීමට අපි කොතනින් රොටි මිලේට ගනිමුදයි පිලිප්ගෙන් ඇසූසේක. උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිසය. මන්ද තමන් කරන්න යන්නේ කුමක්දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. පිලිප් පිළිතුරු දෙමින් එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි 200ක රොටි බුවක් නොසෑහේයයි කීය.
ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රු උන්වහන්සේ අමතා යව රොටි 5ක්ද මසුන් 2 දෙනෙකුද ඇති කොළුවෙක් මෙහි සිටි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැයි ඇසීය. මිනිසුන් හිඳුවන්නයි යේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තනකොළ විය. ගණනින් 5000ක් පමණ පිරිමි එහි හිඳගත්හ. එවිට යේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා හිඳගෙන සිටි අයට බෙදා දුන්සේක. එලෙසම මසුන්ගෙන්ද දුන්සේක. සියල්ලන්ට කැමති තරම් කෑම ලැබුණේය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු උන්වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නයි වදාළ සේක. මෙසේ කෑම වැළඳූ අය යව රොටි 5න් ඉතිරි කළ කැබලි එකතු කොට මලු 12ක් පුරවා ගන්නා ලදී. සමූහයා මේ හාස්කම දුටු කල සැබෑවටම මෙතුමානෝ ලොවට වදින්නට සිටින දිවසිවරයා නොයයි කීහ. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව යේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දට වැඩිය සේක. දේව වාක්‍ය එසේය. එය තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඔබටත් මටත් පිහිටවන සේක්වා. ආමෙන්. අපි හිස් නමමින් යාඥා කරමු. ආදරණීය දෙවියන්නි, ඔබ වහන්සේගේ වචනය දෙස බලන්නට යන මේ මොහොතේ ශුද්ධාත්ම බලයෙන් අපි සියලු දෙනාව සම්පූර්ණ කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේගේ බලවන්තභාවය, ඔබ වහන්සේගේ වචනයෙන් අපගේ ජීවිතවලට ලබා දෙන්නා වූ පණිවිඩය අපට තේරුම් යන්නට පිහිට ශක්තිය දෙන්න. වචනය තුලින් දෙවියන් වහන්සේව පමණක් දකින්නට අපි හැමෝටම ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දිනට නියමිත මාතෘකාව අපව පෝෂණය කරන්නා වූ දෙවිදාන. අපව පෝෂණය කරන්නා වූ දෙවිදාන. ඒකට ගැලපෙන මාතෘකාව විදිහට බයිබල් කොටස විදිහට අපිට ලබා දීලා තියෙන්නේ ශුද්ධවර යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ පළමු පද 15. 5000කට කෑම. මම හිතන්නේ අපි හැමෝම කුඩා අවදියේ පටන්ම දන්නා වූ කතන්දරයක් තමයි මේ 5000කට කෑම දීමේ සිද්ධිය. ඒක ගැන පොඩි අදහසක් මම නැවත මතක් කිරීමක් කරන්න කැමතියි. යේසුස් වහන්සේගේ පසුපස බොහෝ ජනතාව උන්වහන්සේගේ වචනය ඇසීමට පැමිණුණා. ඒ පැමිණුණු අවස්ථාවේදී දවස් කීපයක් පාලු කරේ සිටින්නට සිදු වුණා. ඒ වෙලාවේ යේසුස් වහන්සේ අනිත් අයගේ අවශ්‍යතාවයන් ගැන, ශාරීරික අවශ්‍යතාවයන් ගැන උන්වහන්සේට දැනුණා. මොකද උන්වහන්සේ මිනිසෙක් නිසා. උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කියනවා මේ මිනිස්යාන්ව බඩගින්න ඉඳන්න බෑ. ගිහිල්ලා මොනවා හරි හොයාගෙන එන්න සලස්සන්න. හැබැයි මේ පාලු කරලා කිසිම ශාස්ත්‍රීය තැනක්වත් එහෙම නැත්නම් කඩවල් තියෙන ස්ථානයක්වත් නෙවෙයි මේ තැන. හොයාගන්න හරි දුෂ්කරයි. හැබැයි මේව හෙව්වා මේ ගෝලයෝ ටික. හොයනකොට අන්තිමට හම්බ වෙනවා කුඩා පිරිමි ළමෙක් ගාව රොටි 5ක් සහ මාළු දෙන්නේ. කිසිම වේලා ප්‍රමාණවත් නෑ මේ කෑම වේල. මේ කුඩා පිරිමි ළමයාට ඔහුගේ මව විසින් ලබා දුන්නු ආහාර වේලා. නමුත් මේ ළමයා මේ අන්ද්‍රුට මේ ආහාර වේල ලබා දෙනවා. අන්ද්‍රු විසින් යේසුස් වහන්සේට බාර දෙනවා. පුදුමාකාර විදිහට මේ රොටි සහ මාළු දෙක එතන රැස් වෙලා ඉන්න 5000කට අධික පිරිසකගේ පෝෂණ අවශ්‍යතාවයන් සඳහා යේසුස් වහන්සේ සපුරාලන්න සලස්සනවා. මේ සුභාරංචි පොත්වල සඳහන් වෙනවා ශුද්ධවර මතෙව්, ජොහාන් සහ ලූක් තුමාගේ සුවිශේෂවල මේ කතාවේ හැටියට පුරුෂයන් පමණක් 5000ක් සිටියා කියලා. මතෙව් තුමාගේ පොතේ සඳහන් වෙනවා ස්ත්‍රීන් හා දරුවන් හැර පුරුෂයෝ 5000ක් හිටියා කියලා. මෙතන 5000කට කෑම දීම කියන කතාව මාතෘකාව යෙදුනට මේ තුල පැහැදිලිව බලනකොට අපිට පෙනී යනවා 5000කට අධික ප්‍රමාණයකට යේසුස් වහන්සේ ශාරීරිකව පෝෂණය කෙරුවා කියලා. අද දවසේ මේ කොටස තුලින් මම කරුණු කාරණා 4ක් ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක, දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැපයීම ඔබේ මගේ ජීවිතයට
උන්වහන්සේ ලබා දීලා තියෙනවා ඒ දිව්‍යමය සැපීම අපි අත්දකින්නට යනවා. දැන් අපගේ දෙමාපියෝ අපේ දරුවන්ට මොන තරම් ආදරෙයිද මොන තරම් දේවල් දෙනවද විශේෂයෙන් මේ කොරෝනා වසංගත කාලයකට තමයි අපි ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් අපේ දරුවෝ පාසල් යන දරුවෝ මේ ජීවිතේ ඉන්නවා වෙන්න පුළුවන්. මේ දරුවන්ට අවුරුදු 2කට ආසන්න කාලයක් පාසලකට යාමට නොහැකි වුණා. ඒක නිසා නොයෙකුත් අංගෝපාංග විද්‍යුත් තාක්ෂණික යන්ත්‍ර අද මේ දෙමාපියෝ හොයලා දෙන්න උත්සුක වෙනවා. ඩිවයිසස් මේ දරුවෝ වෙනුවෙන් ලබා දෙන්න Tamanට නැති වුණත් සමහර වෙලාවට සමහර දෙමාපියෝ තීරණය කරගෙන ඉන්නවා මගේ දරුවන්ට මේ උපකරණය මේ ෆෝන් එක මේ ලැප්ටොප් එක මේ විද්‍යුත් උපාංග මම දෙන්නේ නෑ පාසල් ජීවිතේ ඉවර වෙනතුරු කියලා හිතාගෙන හිටියත් මේ තත්ත්වය අනුව දෙන්න වෙනවා. දරුවන්ට ඒ තරම් දෙමාපියෝ ආදරේ. ඒක නිසා Tamanට නැති වුණත් Tamanගේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න දෙමාපියෝ ඉදිරිපත් වෙනවා. මම මේ ළඟදී දැක්කා පොඩි පෝස්ට් එකක් දාලා තියෙනවා. අම්මා කෙනෙක් උස්සගෙන ඉන්නවා iPod කියලා. බැනර් එකක iPod කියලා ගහලා එකක්. ඊළඟට පුතෙක් උස්සන් ඉන්නවා iPad කියලා. තාත්තා එහා පැත්තෙන් ඊටාම දුක්ඛුසු මූණකින් ඔසවගෙන ඉන්නවා බැනර් එකක් iPad කියලා. ඒ කියන්නේ අම්මට ළමයිට ඔක්කොන්ටම දෙන දේ තාත්තලා තමයි ඉතින් ගෙවන්නේ. ඒක තමයි ඉතින් ස්වභාවය. ඉතින් තාත්තට ඒක දුකක්. ඇයි ඔක්කොම සල්ලි තාත්තගේ සල්ලි තමයි නැති වෙන්නේ. ඒ කොහොම වුණත් ඒ පවුලට දක්වන ආදරය. පවුලේ අවශ්‍යතාවයන්. ඒ විතරක් නෙවෙයි. එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයන් ආහාර පාන බෙහෙත් ඉදුම් හිටුම් සහ අපි නොකී සියලු දේවල් සඳහා දෙමාපියෝ Tamanගේ පවුල වෙනුවෙන් මහත් දේ සිදු කරනවා. ඉතින් ඊටත් වඩා ඉහළින් දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතය පෝෂණය කරන්නා වූ දිව්‍යමය සැපයුම්කාරයෙක් බව අපි සිහි තබා ගන්න ඕනේ. දැන් මේ වෙලාවේ යේසුස් වහන්සේ පසුපස මහ විශාල පිරිසක් ඒක රාශී වෙනවා. උන්වහන්සේට තිබ්බා දැන් මගේ වෙලාව හරි මට කිසිම වගකීමක් නැහැ මම දේශනා කෙරුවා මගේ කාලය දැන් ඉවරයි මේගොල්ලෝ එළියට යවන්න. හැබැයි උන්වහන්සේ එකිනෙකාගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියා. කොහොමද ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියා කියලා දේව වචනේ සඳහන් වෙන්නේ? යේසුස් වහන්සේ ඔවුන් දෙස අනුකම්පාවෙන් බැලුවා. අනුකම්පාව කෙනෙක් ගැන සිටීම. ඒ අනුකම්පාව තුළ යමක් කිරීමේ හැකියාව ඔබේ මගේ ජීවිතයට උන්වහන්සේ දීලා තියෙනවා. ගීතාවලිය 103 වෙනි පදයේ සඳහන් වෙනවා. පියෙකු තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් තමන් කෙරෙහි බය ඇත්තන්ට දෙවියන් වහන්සේ අනුකම්පා කරන බව. ඒ අනුකම්පාව තුළ තමයි දෙවියන් වහන්සේගේ ආදරය අනිත් අය අත්දකින්නට සලස්වන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමු මේ 5000කට කන්න දෙන්න කලින් යේසුස් වහන්සේගේ ජීවිතේ කුමන පසුබිමක් තුලද මේ 5000කට කැම දීමේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ කියලා. මීට කලින් පරිච්ඡේදයේ සඳහන් වෙනවා යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ව දරුව දූත ගමන් වලට පිටත් කරලා ඇරියා. ඔවුන්ට ඉගෙනුවා. ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට මේ වෙලාවෙම ආරංචි වෙනවා ස්නාවක ජොහාන් තුමාගේ හිස ගහලා මැරුවා කියලා. දැන් උන්වහන්සේට හිතෙනවා තමන්ගේ සේවය තාම ඉවර නෑ. එක පැත්තක රෝම අධිරාජ්‍යයේ පලස්තීන අධිරාජ්‍යයේ බලපෑම යේසුස් වහන්සේට තියෙනවා. මේ වගේ මානසික පීඩනයක ඉන්න වෙලාවක තමයි යේසුස් වහන්සේ හුදෙකලා වෙන්න යන්නේ. මේ පාලුකරයට යන්නේ. හැබැයි මේ පාලුකරයට යන අවස්ථාවේදී මොකද වෙන්නේ? උන්වහන්සේගේ පසුපස මහත් විශාල පිරිසක් ඒක රාශී වෙනවා. තමන් නිහඬව නිශ්චලව යාඥා කරන්න වෙන ස්ථානයකට ගියත් තමන් වටේ මහ විශාල පිරිසක් එනවා. නමුත් එහෙම වුණත් යේසුස් වහන්සේ අතහැරියේ නැහැ. උන්වහන්සේ මොකද කෙරුවේ? උන්වහන්සේ ඒ දරුවන්ගේ තමන් වෙත පැමිණි අයගේ අවශ්‍යතාවයන් සඳහා පෙනී සිටියා.
ගීතාවලියේ 23 දෙවනි පදයේ සඳහන් වෙනවා එතුමානෝ සුනිල් තන බිම්මතමා සතප්පා නිසල දිය වෙතමා පමුණුවා මා පන ගන්වනසේක. උන්වහන්සේගේ දිව්‍යමය පෝෂණය පුරාණ ගිවිසුම තුලත් අපි අත්දකිනවා, නව ගිවිසුම තුලත් අත්දකිනවා. මේ ළඟදී කියන්නේ මීට මා අවුරුදු ගානකට කලින් ටීවී එකේ වෙළඳ දැන්වීමක් දැක්කා. ඒ වෙළඳ දැන්වීමේ පෙන්වන්නේ අම්මා වෛද්‍යවරියෙක් විදිහට සේවය කරනවා. අම්මා උදේ පාන්දර යනවා Tamanගේ රෝහලට සේවය කරන්න. දැන් පුංචි පුතෙක් ඉන්නවා අවුරුදු 6ක 7ක. ඉතින් පුතා බොළුව අත ගාලා ඉඹලා අම්මා යනවා. ඊට පස්සේ අම්මා එන්නේ රෑ වෙලා එනකොට පුතා නිදි. ඉතින් අම්මා පුතාව අරගෙන Tamanගේ උරේ ඉස්සේ තියාගෙන කාමරයට ගෙනියනවා. බොහෝම මවෙක් සහ දරුවෙක් අතර තිබෙන්නා වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ සබදියාව ඉතාම ලස්සනට මේ වෙළඳ දැන්වීමෙන් පෙන්නලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ වෙළඳ දැන්වීම ප්‍රථමයෙන් පළවෙනි වතාවට මම දකිනකොට මේක යුනිසෙෆ් ආයතනය හෝ ළමා ආරක්ෂණ අධිකාරිය යම්කිසි ළමයින් වෙනුවෙන් මේ වෙළඳ දැන්වීම නිර්මාණය කළා ඇති දරුවන් සහ දෙමාපියන්ගේ ආදරය පෙන්වන්න කියලා. දැන් මේ ආදරේ ලස්සනට ගලාගෙන එනවා. ගලාගෙන එනකොට එක කැමරා කෝණයකින් පෙන්නනවා පුතා නිදි නෑ. පුතා ඇහැරගෙන ඉන්නේ. අම්මා එනකොට නිදි වගේ හැසිරෙනවා. ඒ මොකද පුතාට ආසයි ඒ අම්මගේ ආදරේ උණුහුම ලබන්න. එයා hina වේගෙන අම්මව වැළඳගෙන කාමරයට රැගෙන යන දර්ශනයක් තමයි තියෙන්නේ. ඒකේ අවසානයේ වාක්‍යයක් යනවා. මෙන්න මේකයි වාක්‍යය. අම්මගේ ආදරය වගේමයි ලිට්‍රෝ ගෑස්. අම්මගේ ආදරය වගේමයි ලිට්‍රෝ ගෑස්. මට අර තිබුණු මං හදාගත්තු ප්‍රතිරූපය ඒ හැඟීම සම්පූර්ණයෙන්ම බිඳිලා ගියා. එතන ඒ ගෑස් ඇඩ් එකක් තමයි දාලා තියෙන්නේ වෙළඳ දැන්වීම. නමුත් අම්මගේ ආදරේ ගෑස් වලට මම දන්නේ කොහොම සම්බන්ධ වෙනවද කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ ආදරය අපි හිතන මේ ලෞකිකත්වයේ ආදරයට වඩා මහ ඉහළින් මහ ගැඹුරින් එන්නා වූ ආදරයක්. එම නිසා උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයේ සපයන ඔබේ මගේ ජීවිතයට සැපයීම් කරන්නා වූ තෙරණ වහන්සේ. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ කතාවට අනුව සියල්ල දෙවියන් වහන්සේ අතට බාර දෙන්න. අද ඔබේ මගේ ජීවිතයේ බොහෝ ප්‍රශ්න වේදනා වලින් අපි පීඩා විඳිනවා ඇති. අපි ණය වෙලා ඇති. අපේ ගේ සින්න වෙන යනවා ඇති. දරුවන්ට රැකියාවක් නැහැ. සුදුසු කාලෙදී විවාහයක් කරගන්න විදියක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. මේ අද අපිට දැනෙන ප්‍රශ්නම තමයි එදා ගෝලයන්ට දැනුනේ. මොකද මේ සිදුවීමෙන් ගෝලයන්ට දැනුනේ? තියෙන්නේ රොටි 5යි. තියෙන්නේ මාළු 2යි. ඇතිරෙයිද මේ වගේ විශාල පිරිසකට? මේක මහ විහිළුවක්. මේක දුන්නොත් අපිට hina වෙයිද? මිනිස්සු මොනවද කියන්නේ? අපේ ගාව ප්‍රශ්නේ තියෙනකම් ප්‍රශ්නයක් එතන. හැබැයි සියල්ල දෙවියන් වහන්සේ අතර දෙන්න විසඳුම තියෙන්නේ යේසුස් වහන්සේ තුල. ඔබේ මගේ ජීවිතයේ ප්‍රශ්න වේදනා කරදර ඇති. ඒවා අපි ගාව තියෙනකම් හැමදාම කරදරයක්. හැමදාම වේදනාවක්. හැමදාම ප්‍රශ්නයක්. වෙන්න ඕනේ ඒ සියල්ල යේසුස් වහන්සේ වෙතට බාර දීමයි. එම නිසා ඔබේ මගේ ජීවිතයේ මොන ආකාර ප්‍රශ්න තිබ්බත් යේසුස් වහන්සේට ඒ ප්‍රශ්නේ ලොකු නෑ. උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ මට බාර දෙන්න. අපි නොහිතන දේවල් ස්වාමින් වහන්සේ ඒ ප්‍රශ්නය හරහා කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒක නිසා ඒ ජීවිතේ මේ ජීවිත කාලය තුල ඔබගේ ජීවිතේ ඔබ උන්වහන්සේගේ පුදුමාකාර මහත් දේවල් අත්දකින්න ඇති. උන්වහන්සේගේ හාස්කම්, උන්වහන්සේ ඔබ මගේ ජීවිතයේ වෙනුවෙන් කරන ලද සාක්ෂිය ඔබ ප්‍රකාශ කරන්න ඇති. ස්වාමීන් වහන්සේව ගෞරවයක් මහිමයක් වන පිණිස ඔබට උන්වහන්සේ කළා තියෙන දේ හිත තුල තද කරගෙන තියාගන්නේ නැතුව එය දෙන්න අනිත් අයට. එය ප්‍රීතියෙන් දෙන්න. එය සතුටින් දෙන්න. දෙවියන් වහන්සේගේ දේව මෙහෙවරේ අපි සතුටින් වැඩ කරමු. අපි මූණේ එල්ලගෙන සියලු දේ අපේ නැති වෙලා විදිහට ස්වාමින් වහන්සේට සේවය නොකර
අපේ ජීවිතේට ප්‍රශ්න කරදර වේදනා තිබුණත් ස්වාමින් වහන්සේ තුල මහත් සතුටකින් අපි ඒ ප්‍රශංසාවට ඇතුළත් වෙමු. උන්වහන්සේට සේවය කරමු. මොකද ඈත අතීතයේ අපේ ගැලවීමේ ඉතිහාසයේ නොයෙකුත් පුද්ගලයෝ දිහා බලනකොට අබ්‍රහම්, ඊසාක්, ජාකෝබ්, ජෝසෙෆ්, මෝසෙස්, දාවිද් මේ සියලු දෙනා දෙවියන් වහන්සේ තෝරගත්ත පුද්ගලයන්. මේ සියලු දෙනාටම ප්‍රශ්න, කරදර, වේදනාවල් වලට මුහුණ දෙන්න සිදු වුණා. හැබැයි ඒ සියල්ල සතුටින් ඔවුන් පෙන්නවා. ගීතාවලියේ සඳහන් වෙනවා මහා වීණාවෙන්, කුඩා වීණාවෙන්, රබාන වයමින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙරුවා. දාවිද්ගේ දරුවෝ මැරුණට පස්සෙත් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කෙරුවා. ඒ හැමෝම දෙවියන් වහන්සේ ඒ ජීවිතේ උඩටම ගෙනිච්චා. ඉහළම ස්ථානයට ගෙනිච්චා. එම නිසා ස්වාමින් වහන්සේට දෙන්න ඔබේ මගේ ජීවිතේ උන්වහන්සේට ඒ ප්‍රශ්නීය වේදනාව තියෙනවා නම් ඒක උන්වහන්සේට බාර දෙන්න. තුන්වෙනි කාරණාවට අපි යමු. තුන්වෙනි කාරණාව තමයි යාඥාවෙන් සියල්ල බාර දීම. දැන් යේසුස් වහන්සේගේ අතට රොටි ගෙනාවා. උන්වහන්සේත් බලන්නේ නැති රොටි 5ක් සහ මාළු 2ක් තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ඒ රොටි සහ මාළු ස්වර්ගයේ දෙසට ඔසවලා උන්වහන්සේ ආශිර්වාද කෙරෙව්වා. උන්වහන්සේ යාඥා කෙරුවා තමන්ගේ පියාණන්ට. එපිසහේ 18 සඳහන් වෙනවා නිතරම නොකඩවා යාඥාවේ යෙදී සිටින්න. දේව පුත්‍රයා වුණත් යේසුස් වහන්සේ උන්වහන්සේ යාඥා කෙරුවා. එම නිසා ඔබේ මගේ ජීවිතයේ මූලික ස්ථානය, ප්‍රමුඛ ස්ථානය යාඥාවට ලබා දෙන්න. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේයි ඔබයි අතර සංනිවේදන මාධ්‍ය. යාඥාව තුල බොහෝ දේ වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා. එක්තරා පොඩි කතන්දරයක් මම අහලා තියෙනවා. එක්තරා දේවගතිවරයෙක් ඇහුවලු ළමයිව පුහුණු වීමේ පන්තියකට ගෙන්නලා පුතාලා කියන්නේ ඔයගලගේ පවුලේ යාඥාව තියෙනවද? ඔයගොල්ලෝ තනියම යාඥා කරනවද? එහෙම නැත්නම් ඔයගලගේ පවුලේ යාඥාව තියෙනවද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් සමහරක් අය තියෙනවා කිව්වා, සමහරක් අය නැහැ කිව්වා. එක දරුවෙක් කියන්න ගත්තා ඔව් මේ දේවගතුමනි ඔව් මේ ෆාදර් අපේ යාඥාව තියෙනවා. හැබැයි මම ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දේවගතුමා කළේ මොකද? නේ අපේ අම්මා තමයි මේකට මූලිකත්වය ගන්නෙ. අම්මා මට කියන්න ඕන හැමදේම කියන්නේ යාඥාවේ. දේවගතුමා වුණේ මොකද? කොහොමද යාඥාව? නෑ දේවගතුමනි මගේ ජීවිතේ මම සමහර වෙලාවට පාඩම් වැඩවලට ලකුණු අඩුයි. ඒක නිසා අපේ මල්ලි හොඳ ලකුණු ගන්නවා. ඒක නිසා අම්මගේ වැඩේ යාඥාවෙන් මල්ලිව උඩ දානවා දෙවියන් වහන්සේට මාව පල්ලෙහෙට දානවා. යාඥාව තියෙන්නේ අනිත් එක්කෙනාට හින් පාස් කරන්න නෙමෙයි. අපේ වචනේ තියෙන්නේ අනිත් එක්කෙනාට හින් පාස් කරන්න නෙමෙයි. දෙවියන් වහන්සේ මේ සියල්ල බලාගෙන සිටිනවා. දෙවියන් වහන්සේ මේ සියල්ලට ප්‍රතිවිපාක ඔබට මට ලබා දෙනවා. එම නිසා යාඥාවෙන් තව කෙනෙක්ගේ ජීවිතේ සුවපත් කරන්න. අපේ මේ වචන වලින් තව කෙනෙක්ගේ ජීවිතේ සුවපත් කරන්න. මේ වචන ලස්සනට පාවිච්චි කරන්න. මේ වචන ප්‍රියමනාපව පාවිච්චි කරන්න. මහා වචන දෙවියන් වහන්සේ දැම්මේ නේ. උන්වහන්සේ ස්වර්ගයේ දෙසට ඇස් යොමු කරලා ආශිර්වාදය ඉල්ලුවා. ආශිර්වාදය මිනිස්සු අතරට ලබා දුන්නා. බලන්න යේසුස් වහන්සේගේ ජීවිතයේ වැඩිම උන්වහන්සේ දෙවියන් වහන්සේගේ හා මනුෂ්‍යයාගේ ප්‍රසාදය ලැබමින් වැඩුණුසේක. එම නිසා අද දවසේ ඒ යේසුස් වහන්සේව අනුගාමී කරන අප දෙවියන් වහන්සේගේ ප්‍රසාදය වගේම ඉතාම වැදගත් මිනිසුන්ගේ ප්‍රසාදය ලබන්න. මේ දෙකම අපි සමබරව අරගෙන යන්න ඕනේ. අපේ ජීවිතයේ අඩුපාඩු වැරදි වෙනවා නම් යාඥා කරන්න පියාණනි මේවා හරි ගස්ස ගන්න. මට ආශිර්වාද කරන්න. මට මඟ පෙන්වන්න. එහෙමනම් යාඥාව තුලින් විවිධාකාර ලෙඩ රෝග හිතන්න බැරි බොහෝ දේ සුවපත් වෙනවා. කිසිම විසඳුමක් නැහැ කියලා හිතන ප්‍රශ්න වලට උන්වහන්සේ පිළිතුරු දෙනවා.
ඔබ යාඥා කරන්න ඔබ පවුලක් විදියට ස්වාමීන් වහන්සේගේ පාමුල දැන නමන්න. ඔබේ මගේ ජීවිතේට උන්වහන්සේ පුදුමාකාර ආශිර්වාද සිදු කරනවා ඇති. එහෙනම් අපි කරුණු තුනක් බැලුවා. පළවෙනි කරුණ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැපයීම. දෙවෙනි කරුණ අපගේ සියලු කාරණා දෙවියන් වහන්සේ අතර බාර කරන්න. තුන්වෙනි කරුණ යාක්ෂාවේ ජීවිතයක් ගොඩනැගීම. අවසාන කාරණේ මේ සියලු කරුණු ඉෂ්ට සිද්ධ වෙනවා නම් ඔබේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ තෘප්තියට පමුණුවන සේක. මේ කොටසේ සඳහන් වෙනවා සියලු දෙනාව පෙළි ගස්සල වාඩි කරවන්න කිව්වා. 50 කාණ්ඩ වශයෙන් පිළිවෙල අපි දරුවන්ට ගන්නකොට මේකේ ක්‍රමානුකූල බව බෙදා ගැනීම පිළිවෙල. ඒ වගේම අවසානයේ හැමෝම කෑවා. හැමෝම රොටි මාළුයි කාලා කිසි කෙනෙක් බඩගින්නේ හිටියේ නෑ. ඔවුන් සියලු දෙනා තෘප්තියට පැමිණුණා. තෘප්තියට පැමිණුණායින් පස්සේ වැඩිපුර දේ එකතු කෙරුවා. අහක යන්න දුන්නේ නෑ. එහෙනම් ස්වාමින් වහන්සේ තුල ගොඩනැගෙන ජීවිතයක් අවසානයේදී උන්වහන්සේ තෘප්තිමත් කරනවා. ඔබේ මගේ ජීවිතයේ ඔබේ පෙනුම ඔබ ඉන්න විදිහ ඔබ ජීවත් වන විදිහෙන් දෙවියන් වහන්සේ ඔබයි මාත් එක්ක ඉන්නවා කියලා අනිත් අයට දැනෙන්න සලසන්න. අපේ ජීවිතේට ප්‍රශ්න නැතුව නෙමෙයි. අපේ ජීවිතවලට කරදර වේදනා නැතුව නෙමෙයි. අපේ ජීවිතවලට මරණය නැතුව නෙමෙයි. හැබැයි තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න. අනිත් අය ඉදිරියේ ප්‍රියමනාප ජීවිතයක් ගත කරන්න. උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනවා. එකිනෙකාට ඊර්ෂ්‍යා කරගෙන, වෛර කරගෙන, අසහනෙන් පෙළි පීඩා විඳ අනිත් අය වේ පීඩාවට දාන්න දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. අපේ තෘප්තිමත් ජීවිතය තුළ අපි අනිත් අයව අතෘප්තිකර ජීවිතයක් බවට පත් කරන්නේ නැහැ. ඔබේ මගේ ජීවිතේ තෘප්තිමත් නම් ඔබ අනිත් අයව තෘප්තිමත් කරනවා. යේසුස් වහන්සේ ජීවිතේ තෘප්තිමත්. එම නිසා අනිත් අයගේ ජීවිතත් තෘප්තිමත් කෙරුවා. අර පාවුල්තුමා කියනවානේ උන්වහන්සේ අපට දීලා තියෙන්නේ බය අඩුකමේ කාලකන්හි භවයේ ආත්මයක් නොව දේව දරුකම ලැබීමේ ප්‍රීතිමත් ආත්මයක්. එම නිසා ඒ ප්‍රීතියේ පංගුකාරයන් බවට පත් වෙන්න. ඒ ප්‍රීතියට කොටස්කරුවන් බවට පත් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. එම නිසා දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතේ සපයන්නා වූ තෙරණ වහන්සේ. උන්වහන්සේ ඔබට මට ආදරේ අපි හිතනවටත් වඩා ඊටත් වැඩියෙන් දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතේ ගැන දන්නවා. අපේ අවශ්‍යතාවයන් ගැන උන්වහන්සේ දකිනවා. එම නිසා අවශ්‍ය වෙන්නේ අපි බාර වෙමු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ දිව්‍ය සැපීමක් දකිමු. උන්වහන්සේගේ අතට සියල්ල යටත් කරමු. යාඥාශීලී ජීවිතයක් ගත කරමු. ඒ තුල අපේ ප්‍රශ්නය වේදනාව කරදරය පසකලා තෘප්තිමත් වීමේ ආත්මයක් තුල සේවය කරමින් ඒ තෘප්තිමත් ජීවිතය අනිත් අයටද ලබා දෙන්නට ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාට මේ උදෑසන කරුණාව දක්වනවා ඇති. ස්වාමින් වහන්සේගේ දිව්‍ය සැපයීම තව දුරටත් ඔබේ මගේ ජීවිතය තුල රැඳෙන්න ආරාධනා කරමින් දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය මේ උදෑසන පුද කර සිටිමු. ආමේන්. අපි හිස් නමමින් යාඥා කරමු. ආදර දෙවි පියාණනි ස්තුතියි පියාණනි වචනය තුලින් අපට කතා කරන්නා වූ මහත් දේවල් පිළිබඳ. පියාණනි ඔබ වහන්සේගේ දිව්‍ය සැපයීම ඔබ වහන්සේ සමග තිබෙන්නා වූ නිරන්තර සම්බන්ධතාවය ඔබ වහන්සේට සියල්ල බාර කිරීම තුලින් අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු සියල්ල ඉවතලා තෘප්තිමත් ජීවිත බවට පත්වීමට හැකියාව තිබෙන බව තේරුම් ගන්න අපි හැමෝටම පිහිට දෙන්න ශක්තිය දෙන්න. දෙවියන් වහන්සේව දකිමින් ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රසන්න ලෙස ජීවත් වෙන්න. එදා යේසුස් වහන්සේ ජීවත් වුණාසේ අපි හැමෝටම ආශිර්වාද කරන්න. සියලු ගෞරවය මහිමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේටම වේවා. ආමේන්. අපි සියලු දෙනා ගායනා කරමු 620 වෙනි ගීතිකාව.
පවසයි ඔබ එය කළේ මටයි දුන්නහොත් යේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි අසරණ රෝගියෙකු බලනට යන අයෙකු අම්මතා යේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි අම්මතා යේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි එන ආගන්තුකයින් නිවෙසට පිළිගන්නන් අම්මතා යේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි අම්මතා යේසුස් හිමි පවසයි ඔබ එය කළේ මටයි හිමිහට සේවය නම් අනුනට සේවයමයි සදා දිව්‍ය ඕනට හිමි බැව් යේසුස් හිමි පවසයි සදා දිව්‍ය ඕනට හිමි බැව් යේසුස් හිමි පවසයි අපි සියලු දෙනා අනුග්‍රහය සඳහා හිස නමමු. දැන් අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් දැනුත් මතු සදා කාලයට අප සියල්ලන් සමග පවතින සේක්වා. ආමෙන්.